ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා ඔබ. ඔබ ලෝකයේ දකින්නේ ඔබේ ඇසින්, මම ලෝකයේ දකින්නේ මගේ ඇසින්. හැබැයි මොහොතකට හරි අපිට අනිකාගේ ඇසින් ලෝකය බලන්න පුළුවන් නම් ලෝකය මීට වඩා සුන්දර තැනක් වේවි සහ ලෝකය මීට වඩා සුන්දරට පෙනේවි කියලා හිතනවා travel eye. එහෙම නැත්නම් travel with cam eye කියලා අද අරුණ පුවත්පත ගෙනෙන මේ විශේෂාංගයේ ඡායාරූපමේ විශේෂාංගයේ ගාමිණී මහදුර ඔහුගේ කැමරා ඇසේ සටහන් වෙච්ච ඡායාරූප පෙළක් මේ ගේනවා මේ අනිකාගේ ඇසෙන් ලෝකයේ පෙනෙන අවස්ථා. රත්ගම බල්ලෙක් අන්තිම බිඳුව තෙක්ම වටි. පරවියනේ වරෙල්ලා ගාල්ලේ පරවිධානයක්. අම්බලන්ගොඩදී හමු වූ වරල අහිමි කැස් බෑවා. අක්මීමන බල්ලන්ගේ හා රෙලවුන්ගේ වැඩ. අක්මීමන බල්ලන්ගේ හා රෙලවුන්ගේ වැඩ. සමූහ තරණය පොල්ගස්රුව ආරණ්‍ය සේනාසනය දොඩන්දුව. මේ ඡායාරූප දිහා බැලුවම අර මහගම සේකයන් ලියු සුභා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මාදටුවේ කියන පදය මතක් වෙනවා. පත්තරයක් බලනවා කියලා කියන්නේත් අනිකාගේ ඇසින් ලෝකය බැලීමක් හා සමානයි. යනුව අද ජාතික පොත්පත් වාර්තා කරන පුවත් සහ ඒ පුවත් පිළිබඳව විමසන්නට සූදානම් මාධ්‍යවිද්‍යා ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා තමන්ගේ ඇසින් මේ දකින පුවත් පිළිබඳව කියන්න. අයිබෝන් ප්‍රසාද්. ඔව්. අද උදේ පාන්දර කියන්න තෝරගන්න සිද්ධ වෙන පුවත කියන්දෝ නොකියන්දෝ කියලා කීප විටක් කල්පනා කළා. හැබැයි මහනුවර නගරේ මැද්දේ ඉඳගෙන වටයක් අංශක 360ක් කැරකිලා බැලුවොත් මේ වගේ පුවත් අනාගතයේදී අපිට කීයක් වාර්තා කරන්න වෙයිද කියලා හිතුණු නිසා අද මේ පුවත වාර්තා කරන්න සිද්ධ වුණා. අපි බලාගෙන ඉදිද්දිම ගේ පහලට ඇදගෙන ගියා. කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නැහැ. මව්බිම් පුවත්පත මේ වාර්තා කර සිටින්නේ පස්මහල් ගොඩනැගිල්ලේ අයිතිකරු ලෙව්කේ කියන කතාව. පාන්දර ලොකු සද්දයක් ආවා. ඊයේ පහමාරට විතර ජීවිත 3ක් මරණතුරුට ඇවූ අනතුරක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කරන ආකාරයට මාර්ගයට යාබදව අධික බැවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් ගොඩනැගිලි දෙකකට වැටිලා තිබෙනවා. මියගොස් තිබෙන්නේ ඒ අනුව වයස අවුරුදු 35ක් 32ක් සහ මාස දෙකමාරක් වයස ඇති දියණියක්. මේ යුවල විවාහ වෙලා තියෙන ගිය අවුරුද්දේ. දැන් මේ අනුතර පිළිබඳව විවිධ කතා පළ වෙනවා. ඒ අනුව දැන් ගිලා බැසීමට ලක් වූ පස්මහල් ගොඩනැගිලි හිමිකරු ඔහුගේ පවුලේ සමාජිකයන් සමග අවට කිසිවෙකුට හෝ අනුතර ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් මාර්සිංහ මහත්මයා සඳහන් කර සිටිනවා. මව්බිම් පුවත්පත 3 වෙනි පිටුවෙත් මේ පිළිබඳව තවදුරටත් විස්තර ගෙනෙනවා. එතකොට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇයි එහෙම ප්‍රකාශයක් කරන්නේ කියන කාරණාව. එහෙම නැත්නම් මෙතනදී ෂණිකව ගත්තාම එහෙම නැත්නම් උඩීපල්ලෙන් බැලුවාම උනත් කවුරු හරි තමන්ගේ වගකීම ඉෂ්ට කර නොතිබෙනවා නේද? තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරා නම් මේ අනතුර වළක්වා ගන්න යම් පමණකින් තිබුණා නේද කියලා හිතනවා. මව්බිම් පුවත්පත 3 වෙනි පිටුවේ මේ වාර්තාව ගෙනෙනවා. අපි බලාගෙන ඉඳීම ගේ පහලට ඇදගෙන ගියා කියන සිරස්වල යටතේ. ඒ අනුව පස්මහල් නිවසේ හිමිකරුවන අනුර රෙව්කේ මහත්මයා සිද්ධිය ගැන විස්තර කරනවා මෙහෙම. අපි ටීවී බලලා නිදාගන්න ගියා. එතකොට වෙලාව පාන්දර 1ට විතර ඇති. පාන්දර එකපාරට ලොකු සද්දයක් ආවා. කොහෙන්ද කියලා හිතා ගන්න බැරි වුණා. ඒ වෙද්දිම දකුණු අත පැත්තේ තියෙන දකුණු අත පැත්තේ ගෙදර දෙන්න ටෝච් ගහලා අපිට කතා කරලා කිව්වා පහළ කොන්ක්‍රීට් කණු කැඩෙනවා වගේ කියලා. ඒත් එක්කම කාමරයේ පොළව ඇද වෙනවා වගේ පෙනුණා. පුතා එතකොටම කෑ ගැහුවා අප්පච්චි එළියට යන්න කියලා. මම ෂර්ට් එකක් ඇඳලා හොයාගෙන ගෙයින් එළියට පැනගත්තා. කාටවත් කියන්න වෙලාවක් තිබුණ නැහැ කියලා ඔහු කියනවා. හැබැයි ඔහුගේ ප්‍රකාශයේ තියෙනවා හව උදේ 1ට පාන්දර 1ට තමයි ඔහු ගෙදරින් පැනගන්නේ. දැන් අනුතරෙන් දිවිගලවාගත් අචලාගේ මම සහ ඒ තරුණිය කියන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ඔවුන් කියන්නේ පාන්දර 5ට විතර පොඩි පොඩි ශබ්ද ඇහුණා. නිකන් යම් දෙවල් පෙරලෙනවා වගේ මට ඇහැරුණා ඒ ශබ්ද වලට. නමුත් අපි වැඩි ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ එකපාරටම සේරම කඩාගෙන ආවා. මේ අනතුර සිද්ධ වෙන්නේ පහමාරට. අර 1ට විතර මේ කඩාගෙන වැටිච්ච පස්මහල් නිවසේ හිමිකරුවන් මේ අනුතර පිළිබඳව දැනුවත් කළා නම් පහමාර වෙද්දී මේ අනුතර සිද්ධ වෙන්න තිබිච්ච එමෙන්න මේ ජීවිත 3 බේර ගන්න තිබුණා. මේ අනුතර පහමාර වෙනකන් සිද්ධ නොවි. එතකොට ඒ අවස්ථාවේ ඊට වඩා විමසිලිමත්ව ක්‍රියා කරා නම් අනිකාගේ ආරක්ෂාව ගැන හිතලා ක්‍රියා කරා නම් ඒ ජීවිත 3 බේර ගන්න තිබුණා. කොහොමද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් බහර භූවිද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටේ මහත්මයා මේ පිළිබඳව අදහසක් වුණා. ඔහු කියනවා මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ නිම්නාකාර තැනක. ජල පහරක් ගොඩනැගිල්ලට පහළින් ගමන් කර තිබෙනවා. මේ නිසා එහි පාදම හැරීමකට ලක් වෙලා තිබෙනවා. භූමියේ ස්වභාවයට හා තත්වයට ගැළපෙන ලෙස ඉදිකිරීම සිදු කරන්නේ නැහැ. එහි බර රඳවා ගැනීමට හැකියාවක් නොතිබූ නිසා ගොඩනැගිල්ල ගිලා බැසීමත් සමග කඩා වැටී තිබෙනවා. මේ ස්වාභාවික නායාමක්ද නැතහොත් ඉදිකිරීමේ ප්‍රමිතියේ ගැටලුවක් නිසා ඇතුවක්ද යන්න අපි සොයා බලනවා කියලා ඔහු සඳහන් කරනවා. එතකොට
ගොඩනැගිල්ල අවිධිමත් අවට පිරිස් తాවකාලික ඉවත් කළා කියලා ඔහු සඳහන් කරනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට මේක ස්වාභාවික සිද්ධියක්ද එහෙම නැත්නම් ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ක්‍රමවත් ආකාරයට ඉදි නොකරපු නිසා සිද්ධ වුණාද කියලා ප්‍රශ්නයක්. හැබැයි මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කරන ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි මහනුවර සිදු වූ භූකම්පනයේ මේ සිද්ධියට බලපෑමක් ඇති බව තමයි මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියන්නේ. ඔහු කියනවා මහනුවර ප්‍රදේශයේ සිදු වූ භූකම්පනය හා මේ දිනවල මහනුවර ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාව නිසා එම පස් තට්ටුවට ජලය එකතු වී පාෂාණ තට්ටුව මතින් මේ පස් තට්ටුව ගලා යාමක් සිදු වෙති බව තමයි ඔහු සඳහන් කර සිටින්නේ. කොහොම වුණත් එතුමා සඳහන් කරන විදියට මේ ගොඩනැගිල්ලේ අත්තිවාරම් ගලට ඇන්ගල් කරලා ඒ කියන්නේ පිහිටි ගලට අමුණලා මේ ගොඩනැගිල්ල හැදුවා නම් මේ විනාශය සිදු නොවෙන්න තිබුණා. පිහිටි ගලට අමුණලා මේ ගොඩනැගිල්ල හැදුවා නම් විනාශය සිදු නොවෙන්න තිබුණා කියලා ඔහු සඳහන් කරන කාරණයක්. හැබැයි ඔහු කියන්නේ මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියන්නේ මහනුවර සිදු වූ භූකම්පනයේ මේකට හේතුණා කියලා. අද පුවත්පත වාර්තා කර සිටිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර බල්පොළ මහත්මයා කරන ප්‍රකාශයක්. ඔහු කියනවා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැසීම සහ පහුගිය දවස්වල මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙච්ච භූකම්පන අතර සම්බන්ධයක් නැහැ කියලා. උදෑසන මේ ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවස්ථාවේදී එම ප්‍රදේශය තුළ කිසිදු භූකම්පන තත්ත්වයක් නොමැති බවත් ඔවුන්ට වාර්තා වී තිබෙන බව කියනවා. කොහොමවත් මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ පැවැත්වේවි. අද අරුණ පුවත්පත කතුවැකියගෙන ඉන්නේ බූවැලිකඩින් වාර්තා වූයේ මරණ නොව ඝාතනය කියලා. ඒ අනුව උන් කියනවා අපේ රටේ ගොඩනැගිලි ඉදිකිරීමට යෝග්‍ය බිම්වල පවා ඉදිකිරීම් කෙරෙන විට අපේ රටේ ගොඩනැගිලි කිරීමට යෝග්‍ය නොවන බිම්වල පවා ඉදිකිරීම් කෙරෙන විට නියමිත ප්‍රමිතියෙන් තොරව කටයුතු කිරීම සාමාන්‍ය ලක්ෂණයක් වී තිබේ. එහෙම කියලා එවැනි ගොඩනැගිලි ඉදි කළ අයටත් ඒවට අවසර දුන්න අයටත් ඉදිකිරීම් වල ප්‍රමිතීන් පරීක්ෂා කළ අයටත් කිසිදු දඬුවමක් ලැබුණු බව දැනගන්නට නැත. දැන් අර භූවිද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් කියනවා මේ ගොඩනැගිල්ල ගොඩනැගීපු විදියේ ගැටලු තියෙනවා කියලා මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයාත් කියලා තිබුණා. එතකොට කොහොමද නගර සභාවෙන් ප්‍රාදේශීය සභාවලින් මේවට අනුමැතිය ලැබෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟට භූවැලිකඩ සිද්ධියේ වගකීම්වන්ට කුමන ආකාරයක දඬුවම් ලැබෙයිදයි අප දන්නේ නැත. බොහෝ විට සිදුවන්නාසේ කිසිදු දඬුවමක් නොලැබෙන්නට දීට ඇත. මහදන මුත්තාගේ තීන්දුවෙන් වැරදිකරුවා ගොඩනැගිල්ල පිහිටි භූමිය වන්නටද පුළුවන් කියලා අරුණ කතුවරයා සඳහන් කරනවා. අන්තිමේදී මේ සිද්ධ වෙච්ච විනාශයට වැරදිකාරයා ඒ ගොඩනැගිල්ල තිබිච්ච භූමිය බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම මහදැන මුත්තගේ තීන්දුව කැකෙල්ලේ තීන්දුව තමයි යන්නේ. කොහොමුණත් අපි අවධාරණය කරන්න කැමති දැන් මේ විපත සිද්ධ වුණා. ඉදිරියට මේ විදිහේ විපත් සිද්ධ වෙන එක වළක්වන්න මේ වෙනකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට තමයි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයමත් අයත් වෙලා තියෙන්නේ. ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තියෙනවා. මේ ආයතන සහ පළාත් පාලන ආයතන මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ ප්‍රසාද් නේද? ඔව් මම හිතන්නේ දැන් මොකක්ම දැන් අපි ගයක් හදනකොට දැන් සුන්දරත්වනේ බලන්නේ හැමතැනම බලන්නේ යම්කි සුන්දරත්වයක් අනුව ගේ හදන්න. දැන් මේ නිසා තමයි මම හිතන්නේ මේ සුන්දරත්වය නිසා දැන් මහනුවර ප්‍රදේශයේ උගක් කණු බෑවුම් වල තමයි ගෙවල් හදලා තියෙන්නේ. ඒකෝට මේ තත්ත්වයක් එක්ක කොහොමද මේ සුන්දරත්වය සහ ප්‍රමිතිය අතර ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකෝට අපි කොහොම හරි බලන්නේ මේ කන්දක් පාමුල කතාවුත් වෙනවා කන්දක් පාමුල දියවැල්ලක් ළඟ දියැලක් ඈතට පේන්න මේ වගේනේ හිතන්නේ. එතකොට දැන් මේ සිතිවිල්ලත් එක්ක කොහොමද සුන්දර පරිසරයක් හදාගන්නේ? එතකොට හදාගත්තු තැනක කොහොමද ප්‍රමිතිය අනුව ගයක් හදන්නේ? අපි ගමු තට්ටු 5ක් කිව්වම ලේසි පාසු බරක් නෙවෙයි එන්නේ මේ කොන්ක්‍රීට් මත. එතකොට තට්ටු 2ක් වුණත් විශාල ප්‍රමිතියක් තියෙන්න ඕන අරිදාල. දැන් මේක කියනකොට මහනුවර දිස්ත්‍රික් බුද්ධ සමන්ත කියන විදිහට කිසිදු ප්‍රමිතියක් නැහැ. ඒක තට්ටු 5ක්. එතකොට ඒක තමයි ප්‍රධානම කාරණා. එතකොට පොහොගේ දවස්වල තිබුණ මේ භූකම්පන ගැන අපිට ඒ කියන්නේ දැන් එදා භූකම්පන වාර්තාව නොවුනට යම් ආකාරයකින් භූකම්පන නිසා පස්තට්ටු ඇතුලෙන් සේදී යාමක් වෙලා තියෙන පුළුවන්. මොකද භූගත ජලය ගමන් කරනෝනේ පස්සේ එක්ක. ඒ නිසා එහෙම තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒකත් යම් ශාකයක් බලපෑමක් තියෙනවද කියලා කියන්න බෑ. අනිත් කාරණා තමයි මේ දැන් මේ තමන්ගේ ජීවිත බේර ගන්න මේ අය ඉවත් වුණා. නමුත් යම් ආකාරයකට ඒ කියන්නේ හදිසි අමුතුමයකට හොදුර කතනමුත ලබා දෙන්න නැත්නම් අල්ලපු ගෙදරට හරි කෑ ගහලා කියලා මොන හරි දෙයක් කරන්න අපි දන්නේ නැහැ කොහොමද පරීක්ෂණය කියලා. මොකද එකට ගෙදරින් පිටත් වුණා නම් පහමාට ගොඩනැගිල්ල කඩන් වැටුණා නම් පැය 3-4ක කාලයක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒක පොලිස් වාර්තා අනුව ඒක අධිකරණයේ කටයුත්තක් වෙයි. නමුත් මම හිතන්නේ දැන් අපි හිතනවා නිතරම තමන්ට සුන්දර පරිසරයක් ගයක් අවශ්‍යයි. නමුත් නිසි ප්‍රමිතිය අනුව මේක කොහොමද තමන්ට නිින්ද යන්නෙත් නැහැ රැයට. මේක දැන් රැය කඩම් වැටෙද්දී බෑවුම් වල ඉන්න මිනිස්සු කල්පනා කරනවා. උඩ ගෙදර රැයට කඩම් වැටෙද්දී දැන් අපි ඉන්න ගෙදර කඩම් වැටෙද්දී කියලා සනීපෙට නිින්ද යන්නෙත් නැහැ. ඒ නිසා තමන් ඒක ගැන මුලින්ම හිතන්න ඕන තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. සංවර්ධන කටයුතු සිදුවන්න ඕනේ, ජනාවාස සිදු වෙන්න ඕනේ. හැබැයි ඒ සියල්ල පරිසර හිතකාමීව කෙරෙන්න ඕනේ. මෙන්න මේ වගේ අනතුරු සිදු නොවීම සඳහා ආනවිලුන්දාව ඩෝසර් කළ ව්‍යාපාරිකයාට හා ඩෝසර් කරුට ඇප
නඩු අවසන් වනතුරු අබේ භූමියට ඇතුළු වීම තහනම් කියලා නාත්තන්ඩියේ සමන්ප්‍රිය ජයශාන්ත වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පතට. දැන් මේ පරිසරය පිළිබඳව කතා වෙච්ච නිසා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් කියනවා පරිසර හිතකාමී හරිත දේශයක සිහිනය අපි සැබෑ කරනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. පරිසරයේ සුරකින්න රටක් හැදීම තමයි අපේ අරමුණ. සෑම නිවසක්ම පරිසර හිතකාමී වැඩපිළිවෙලට දායක කර ගැනීම තමන්ගේ අරමුණ බව ඔහු සඳහන් කර සිටිනවා. ප්‍රජා සහභාගීත්වයෙන් යුක්ත හරිත ව්‍යාපාරයක් සඳහා සමගි ජන බලවේගයේ නායකත්වය ලබා දෙන්නට සූදානම්. ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ බියතුන් ආණ්ඩු පාලනයට එකතු කර ගන්නවා කියලා. හැබැයි දැන් සමහරව අහන්නේ මේක වියත්මකද කියාත්මකද කියලා. ප්‍රජා සහභාගීත්වයෙන් යුතු හරිත ව්‍යාපාරයක් සඳහා සමගි ජන බලවේගයේ නායකත්වය දෙනවා කියලා සඳහන් කරන්නේ මව්බිම් පුවත්පත අද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්. ඊළඟට සති අන්තයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පරිසර හිතකාමී ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කළ බවත් අද පුවත්පත් ඔස්සේ අපිට වාර්තා කරන්න පුළුවන්. ඒ තමයි පුත්තලම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ පිළිබඳව අද මව්බිම් පුවත්පතත් වාර්තා කර සිටිනවා. මව්බිම් 8 වෙනි පිටුවේ මේ වාර්තාව ගෙන එන්නේ. මේ සංචාරයේ අතරතුරේදී පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒක මව්බිම් පුවත්පත මේ ආකාරයට වාර්තා කර සිටිනවා. ඒ වාර්තාව අනුව අපිට තවදුරටත් විස්තර ගෙන එන්න පුළුවන්. දුන් උපදෙස් පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ජනාධිපතිගේ නිරීක්ෂණයට ලක් වුණා කියලා සඳහන් කර සිටිනවා. ඉතාලි රජයෙන් අගරාධගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය විවෘත කිරීම ඇතුළු කටයුතු කිහිපයක් සිදු වුණා. ඊළඟට මෙහෙම කතෝලික අගරාධගුරුතුමන් හමුවීමත් වගේම 18 වෙනිදා තිබුණා 6 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා බෞද්ධ උපදේශක සභාව. බෞද්ධ උපදේශක සභාව රැස් වෙලා මෙතෙක් මේ බෞද්ධ උපදේශක සභාව රැස් වෙලා ගත තීරණ ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක පිළිබඳව ප්‍රගති සමාලෝචනය සිද්ධ වුණා. මීට කලින් 6 වතාවක් රැස් වෙලා තියෙනවා. ඒ 6න් ගත්ත තීන්දුව ක්‍රියාත්මක වීම පිළිබඳව දුන් උපදේශ ක්‍රියාවට නැංවීම ගැන ජනාධිපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය පළ වී තිබෙන බව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මේ බෞද්ධ උපදේශ සභාව එහෙම නැත්නම් බෞද්ධ උපදේශක සභාවේදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩුපාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල් කර ඔප්පු දීම, දහම්පල්සල් අධ්‍යාපනයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, පූර්ව ළමාවේ සංවර්ධනයේ ජාතික ආරක්ෂාවට මූලිකත්වය දීම, මද්ද්‍රව්‍ය උවදුර මර්ධනය කිරීම වගේ යෝජනා රසක් පිළිබඳව කතා වුණා. ඒ යෝජනා විදිහට සීමා නොවි ඒ පිළිබඳව සාධනීය පියවර අරගෙන තිබෙනවා. ඒ නිසා ඒ උපදෙස් ක්‍රියාවට නැංවීම ගැන සුතිය පළ කරනවා කියලා සඳහන් කරනවා. අපි අග්‍රාමාත්‍යවරයා පිළිබඳවත් පුවත් වාර්තා කරනවා අද අරුණ පුවත්පත. මේ දෙකම වාර්තා කළ ඊට පස්සේ ප්‍රසාද් ගාවට යන්න කැමති. ඒ තමයි අග්‍රාමාත්‍යවරයා සති අන්තයේ කරපු කටයුතු කිහිපයක් පිළිබඳව අද අරුණ පුවත්පතත් වාර්තා කරනවා. දිනමින මව්බිම මේ ආදී සියලු පුවත්පත් වාර්තා කර තිබුණා. අරුණ පුවත්පත කියනවා කොවිඩ් වලින් වැටුණු කුඩා ව්‍යාපාර නැංවීමට රජයෙන් රුපියල් කෝටි දසදහසක් රටේ ආර්ථිකයේ කොඳුනාරටිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. රජයේ රැකියාවල වලින් 45%කට සහ දල ජාතික නිෂ්පාදනයෙන් 52%කට දායකත්වය දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයයි කියලා. මම හිතන්නේ මේ රජයේ නෙවෙයි රටේ රැකියාවලින් වෙන්නට ඕනේ. රටේ රැකියාවලින් 45%කට සහ දල ජාතික නිෂ්පාදනයෙන් 52%කට දායකත්වය දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යවසාය අංශයයි. ඊළඟට නිකසල සයුරක් පිරිසුදු වෙරළක් වෙරළ පවිත්‍රතා වැඩසටහනට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සහභාගී වුණා. ඒ පිළිබඳව ඡායාරූපත් අද දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඊළඟට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතර වාර්තා කරනවා මුල් පිටුවේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ආර්ථිකයේ කොඳුනාරටය කියලා. ප්‍රසාද් ඔව් මදනේ ජනත්මාගේ දැන් බෞද්ධ උපදේශක සභාවෙන් ජනත්මා මේ ඇගීමකට ලක් කිරීම මම හිතන්නේ ඒ පහසු වෙන්නේ නැහැ. බෞද්ධ උපදේශක සභාවකින් යම් කිසි ආකාර ඇගීමක් ලබා ගැනීම මම හිතන්නේ පසුගිය කාලේ කිසිම ආණ්ඩුවකට ලබා ගන්න බැරි වුණා. නමුත් ඒ බාරගත් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ දැඩි අවධියකින් ඉන්න බව තමයි ඒ ප්‍රවෘත්තියෙන් පැහැදිලි. අනිත් කාරණය තමයි දැන් විශේෂයෙන්ම දැන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා විදියට මම හිතන්නේ ඔවුන්ට සෑහෙන දිරිදීමක් ලබා දුන්නා. විශේෂයෙන්ම බැංකු වලට කිව්වා මේ කොන්දේසි ලිහිල් කරන්න යම් දේවල් තියෙනවා නම් යම් අසාදු ලේඛන පව සමහරුන්ගේ නම් ගිහිලා තියෙනවා උන්ට යම් කිසි අවස්ථාවක් ලබා දෙන්න මේකෙන් ගොඩේන් මම හිතන්නේ ඒක මුදල් අමාත්‍යවරයා විදියට කරපු හොඳ ප්‍රකාශයක් මම හිතන්නේ හම්බන්තොටගේ ජාත්‍යන්තර සම්මාන ශාලාවේදී මෙතෙන්ට කැඳෙව්වා. මොකද මේ පෞගේ කාලේ මේ හම්බන්තොට ජාත්‍යන්තර සම්මාන ශාලාව මම හිතන්නේ යොදාගත්තේ නැහැ පෞගේ යහපාලන ආණ්ඩුව. මොකද අපි දැක්ක දැන් සූර්ය ක්‍රීඩාංගණය කරේ මේ විවාහ මංගල ඡායාරූප යොදා ගැනීම. ඒතකොට මත්තල කරේ වීගබඩා කිරීම. ඊට පස්සේ හම්බන්තොට වරාය ගලක් තියෙන වැකුවා සම්මාන
ශාලාව යොදාගත්තේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ වගේ දේවල් සංවර්ධන ව්‍යාපෘති නැවතත් මම හිතන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කරලියට ගෙනෙම ඉතා වැදගත්. අනිත් කාරණා තමයි මේ සාගර සම්පත ගැන කතා කරා. මේ සතියේම තියෙනවා උදෑසන මුළු ලංකාව වටේම කොහේවත් තැනක සාගරය වෙරළ පිරිසුදු කරනවා. ඔබත් දායක වෙනවා. ඔබත් ආසනම් මහමූදට වෙරළට ඔබත් දායක වෙනවා. මොකද මේ සාගර සම්පත සොරකුණක් තමයි මේ පොළව සොරකන කියන්නේ මේ ගොඩබිම සොරකින. මොකද විශාල වශයෙන්ම සාගර සම්පත විනාශ වීම පවතිනවා. විශාල වශයෙන් මේ ගොඩබිම තියෙන දේවල් තමයි කැලිකසල යන්නේ. එතකොට මේ සමතුලිතතාවය නැති වෙන්න පුළුවන්. හුලං හමන දේවල් නැති වෙන්න පුළුවන්. එතකොට ගොඩබිම තියෙන පරිසරයේ තියෙන මේ කියන්නේ සමතුලිතතාවයේ සාගර සම්පත තාම වැදගත්. ඒ නිසා තමයි මම හිතන්නේ අගමැතිතුමා ගල්කිස්ස වෙරළ තීරෙන් මේක වෙරළ සුරකීම සහ මේ වෙරළ පිරිසුදු කිරීම ආරම්භ කරා රට මාර්ගදර්ශනයක් ලබා දෙන්න තියෙන ඔබට පුළුවන් මේ සතියේම සතියක් ඕනේ හැමදාම පුළුවන් නම් සාගර සම්පත වෙන යමක් කරන්න ඔබට ආසාවක් කරන එක කරන්න. මේ පේන මහ පොළොවට වඩා මහා සාගරය දූෂිතයි අපවිත්‍ර කරලා තියෙන්නේ අප විසින්. අපි විරාමයක් ලබමු. 20 ගැන 30 කියන්නේ මොකක්ද? 20 ගැන 30ලාගේ වාර්තාව එයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව සමගි ජන බලවේගය මේ පිළිබඳව සකස් කරපු කමිටු වාර්තාව නිකුත් කිරීමට නියමිතයි. 20 වෙනි සංශෝධනයේ කෙටුම්පතේ අන්තර්ගතය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්න පුළුවන් කරුණු එහි තියෙනවා කියලා අපි හඳුනා ගන්නවා. විශේෂයෙන්ම දිත්ත පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව ලබා දීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ කාලයේ සංශෝධනය වගේ අභියෝගයට ලක් කළ හැකි ප්‍රමුඛ කරුණු ගණනාවක් අපි හඳුනාගෙන තියෙනවා කියලා 30 අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කරන බව අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒත් එක්කම අපිට මේ 20 පිළිබඳව කරන කතාබහට එළඹෙන්නට පුළුවන්. රට යලි ආපස්සට හරවන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහත්මයා කරන ප්‍රකාශය මවබිම් පුවත්පත වාර්තා කරනවා. යලි රට ආපස්සට රැගෙන යාමට දරන උත්සාහයට අපි විරුද්ධයි. 19න් රට ඉස්සරහට ගෙනිච්චා 20න් ආයි ආපස්සට ගෙනියන්න හදනවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ඒ නිසා 20 වෙනි සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරද්දී සමගි ජන බලවේගය පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවක් වාර්තා කරනවා ද මවබිම් පුවත්පත. මුදල් බලය පාර්ලිමේන්තුව නිවත් කිරීම වංචාවට දෝෂණයට පාර කැපීමක් කියලා සඳහන් කර සිටින්නේ රංජිත් මතුම්බණ්ඩාර මහත්මයා. ඊළඟට 20 වන සංශෝධනයේට අම්මෙක් අප්පෙක් නැහැ. විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් අපේ වගකීම ඉටු කරනවා. ව්‍යවස්ථා සංශෝධනයට කලින් ආණ්ඩුව ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් හැදිය යුතුයි කියලා විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටිනවා. කොමුණත් 20 පිළිබඳව තවදුරටත් කතාබහ පවතිනවා. අද දිනමින පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කරනවා. 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පත 50 කෙටුම්පත පළමුවර කියවීම හෙට පාර්ලිමේන්තුවේදී සිදුවන බව සඳහන් කර සිටිනවා. එතකොට දැන් ඒ වගේම අද අරුණ පුවත්පත වාර්තා කරනවා හදිසි කැබිනට් රැස්වීමක් අද පැවැත්වෙනවා කියලා. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ බදාදා. ඒ වුණාට අද හවස 4ට හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. දැන් 20 සහ මේ කැබිනට් හදිසි රැස්වීම අතර සම්බන්ධයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ තවම. ඒක හෙළිදරව් වෙයි. කොහොමනත් 20 පිළිබඳව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ වගේ ප්‍රකාශයක් රටට එහෙම නැත්නම් ජාතිය මතත් කළොත් හොඳයි කියලා හිතෙන්නේ. ඒ පිළිබඳව මතුවෙන අදහස් निराකරණය කරගන්න, ගැටලු निराකරණය කරගන්න ඒකට අවස්ථාවක් තියෙන නිසා කොහොමද ප්‍රසාද් මට තප්පරයක් දෙන්න අපි ප්‍රසාද් දෙනවා ඒ කාරණාවට. ඒ තමයි දැන් හදිසි කැබිනට් රැස්වීමක් අද තියෙනවා කියලා කිව්වයින් පස්සේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිහිලිය රමුක්කල්ලා මාත්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ජන්මදිනය අදට යෙදෙනවා කියලා අද දිනවෙන පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා. ඒ තමයි ලාංකීය දේශපාලනයේ නොමැකෙන සලකුණ කෙහෙලිය කියලා සුඛාය දීගායු ජනමාධ්‍ය ඇමතුමාට. ඔව් ප්‍රසාද්. අද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම සවස් 4ට තියෙන ඉන්පසු සවස් 6:30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී වැඩ කටයුතු ගැන තමයි සාකච්ඡා කරන්නේ. බොහෝ විට දැන් හෙට 20 පාර්ලිමේන්තු ඉදිරිපත් කරන නිසා මේ ගැන සාකච්ඡා කරේ. ඒකවත් 20 පාර්ලිමේන්තු ඉදිරිපත් කරාට පසුව මතන්නේ අධිකරණයට යන අයටත් අවස්ථාව තියෙනවා. ඉන් සතියකට කාලයක් ඇතුළත ඉන්පසු අධිකරණ තීන්දුව ඒ සම්බන්ධයෙන් සති දෙකක් වගේ ඇතුළත ලබා දීම නිමිතයි කතානායකතුමාට සහ ජනාධිපතිතුමාට. ඉන්පසු තමයි පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන්නේ. බොහෝ විට අපිට ආරංචි වෙන විදිහට නොවැම්බර් මාසේ මුල් සතියේ 3, 4, 5, 6 යන දිනවල 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන නිමිත. මොකද නොවැම්බර් මැද බොහෝ නොවැම්බර් 10, 11, 12 වගේ දවසක තමයි අයවැය පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම නිමිත. අයවැය දෙසැම්බර් 10, 11, 12 යන දිනවල තමයි තෙවනවර කියවා සම්මත කරගන්න ඕනේ. මේ සැලැස්මත් එක තමයි අනිකුත් වැඩ කටයුතු සිදු වෙන නිසා 20 වෙනි සංශෝධනය ගැන පුළුල් සාකච්ඡාවක් සංවාදයක් ඇති වෙන පුළුවන් පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙනවා. කාර්ය සභාව අවස්ථාව තියෙනවා. එතකොට රට තුල ජනමාධ්‍ය තුල සාකච්ඡා කරනකොට රට වෙනුවෙන් ජනත්මත් අගමැතිතුමත් කිව්වේ ජනතාව වෙනුවෙන් ගත හැකි උපරිම දෙයක් තමයි 20න් කරන්න කියලා.
කොමුණත් අධිකරණයේදී මේකට යුත් අභියෝගයට ලක් වුණොත් මේ කියන කාලරාමුවේ එහා මෙහා වෙන්නට ඉඩ තියෙනවා. දේශපාලන බලපෑම් තිබුණා එහෙම නැත්නම් සහරාන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්කම තිබුණා කියලා ආందోලනාත්මක ප්‍රකාශයක් කරනවා හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන ජනාධිපති කොමිසමේදී අද දිනමන පුවත්පත වාර්තා කරනවා සහරාන් අල්ලන්න බැරිවීම පිටුපස දේශපාලන බලපෑම් තිබුණා කියලා සුභාෂිනී සේනානායකයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව මේ සාක්ෂි ලබා දෙමින් කියා සිටිනවා ප්‍රහාරයට කලින් මුස්ලිම් අන්තවාදය ගැන බුද්ධ තොරතුරු ලැබුණා. හිටපු ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කිව්වා. හැබැයි කිව්වම ඔහු කිව්වේ මේ මුස්ලිම් දේශපාලනඥයෝ තරහ කරගෙන බෑ මේක බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඒ නිසා පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න කලබල වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒ වගේම අද හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කරපු ප්‍රකාශයක් මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. වුවන්ත නිතුල්ගස්පිටිය තමයි මව්බිමට මේ වාර්තාව ගෙනෙන්නේ. පාස්කු ප්‍රහාරයේ වගකීම් බාරගත්තොත් තානාපති ධූරයක් දෙනවා කියලා ජනාධිපති මෛත්‍රී පොලිස්පති පූජිත්ට කිව්වා කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඒ අනුව ඔයා බය වෙන්න එපා පූජිත්. ඔයාට විශ්‍රාම වැටපු සියලු වරප්‍රසාද දීලා සුදුසු රටක තානාපතිකමකුත් දෙන්නම්. ඔයා මේක නොවැළක්වීමේ වගකීම බාර අරගෙන ඉල්ලාස් වෙන්න මම මලල්ගොඩ කමිටුවෙනුත් ඔයාව ඉවත් කරලා දාන්නම් කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටපු ඒ කියන්නේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයාට කියලා තියෙනවා කියලා මේ ප්‍රකාශය කරන හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කොහොමුණත් මව්බිම් පුවත්පතම වාර්තාවක් ගෙනෙනවා. මීට කලින් දවසක හිටපු ආරක්ෂක ලේකම් වරයා කරපු ප්‍රකාශයකුත් තියෙනවා. ඒ වගේම හේමසිරි කියන්නේ බොරු අවස්ථාවක් දුන්නොත් සියල්ල හෙරි කරනවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා. ඔය කියන ඒවා ඔක්කොම බොරු. මට අවස්ථාවක් දුන්නොත් කොමිසම හමුවට එන්න මම ඒක ඇත්ත කියන්නම් කියලා ඔහු කියනවා. කොහොමද ඊට කලින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්ත මේ පිළිබඳව. ඔව් මම හිතන්නේ මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙත් ආරක්ෂක ලේකම් හිටපු හේමසිරි ප්‍රනාන්දු මහත්මයාගෙත් මේ සමහර ප්‍රකාශ දකිනකොට මම හිතන්නේ මේ 3-4 පන්තිවල ළමයි නිකන් අර චෝදනා කරගන්නේ ඒ වගේ තමයි. හැබැයි මේ චෝදනා කරගන්නේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද හිටපු රාජ්‍ය නායක හිටපු ආරක්ෂක ලේකම්. ඒක ගහට පොත් වගේ ඉන්නවල දෙන්නේ. ඒතකොට ඇයි මෙහෙම වුනේ? ඒතකොට මේ විශ්වාසය කොහොමද වෙන්නේ? ඒතකොට මම කියන්නේ ඒකයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් අපි දැක්ක යුද්ධය අවසන් කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තිබුණු සම්බන්ධය සමහරව චෝදනා කරා සහෝදර සමාගම කියලා. නමුත් ඒ සහෝදර බැඳීම නිසා තමයි යම්නම් තීන්දුව ගත්තේ. මොකද ආරක්ෂක ලේකම්වරයාට පුළුවන් රෑ 12ට මොකක් හරි තීන්දුවක් ගන්න ඕන නම් රෑ 12ට රාජ්‍ය නායකයා කූද්දන්න ඕනේ නැහැ. ඔහුගේ අභිමතය පරිදි විශ්වාසය පරිදි තීන්දුව ගන්න පුළුවන් රට වෙනුවෙන්. ඒ නිසා මම හිතන්නේ ඒ ආදර්ශය දීලා තිබුණා. ඒ කියන්නේ රාජ්‍ය නායකත්වය සහ ආරක්ෂක ලේකම්වර කොහොමද ඉන්න ඕන කියලා. අන්න ඒකයි මම හිතන්නේ මෙතන එහෙම දෙයක් තිබුණේ. දැන් එකිනෙකාට චෝදනා කරගන්න. මොකද හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කරන ජනාධිපතිතුමා දැන් ඔවුන් දෙගොල්ල චෝදනා කරගන්නවා. මේ චෝදනා කිරීමෙන්ම තේරෙනවා කොහොමද වැඩේ වෙන්නේ නැත්තේ කියලා. ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත්ම කනගඩදායක බරපතල තත්ත්වයක්. මොකද දැන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කමල් ගුණරත්න මහතා අතර හොඳ සුසංයෝගයක් තියෙනවා. ඔවුන් යුද්ධය කරද්දිත් ඒක තිබුණා. මම හිතන්නේ මේ සුසංයෝගය තමයි වැදගත්. ඒ නිසා ගැළපීම සුසංයෝගයේ විශ්වාසය කියන දේ හැම දෙයකදීම ඉතාමත්ම වැදගත් වෙනවා. හේමසිරි ප්‍රනාන්දු මහත්මයා දෙබරට ගල් ගැහුවාගේ කියලායි සමහරවිට හිතෙන්නේ මේ පාස්කු කොමිසමේදී. පාස්කු කොමිසමේදී තවත් ප්‍රකාශයක් කළා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා. ඒ පිළිබඳවත් අද ප්‍රතිචාර දක්වන කොළඹ අගරදුගුරු පදවියේ නිවේදනයේ ජාතික පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණා. මව්බිම් පුවත්පත කියන්නේ හරින්ගේ බාල මනස්කල්පිත ප්‍රකාශයේ බොරුවක්. කොළඹ අගරදුගුරු පදවිය හරින්ගේ ප්‍රකාශයේ හෙලා දැකී කියලා සඳහන් කරනවා. ඊළඟට මේ පිළිබඳව සඳහන් කරනවා හරින්ගේ ප්‍රකාශය ගැන සජිත්ගේ අවධානය කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශයක් දෙනගම ධම්මික රණවීර වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා කරන බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. අගරදුගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිබඳව තමන්ට පූර්ණ විශ්වාසයක් තියෙනවා. තමන් එතුමාව ඉතාම සමීපව ආශ්‍රය කරනවා. කොහොමුණත් පක්ෂය ඇතුළේ මේ පිළිබඳව සාකච්ඡා කරනවා කියලා ඔහු සඳහන් කරනවා. කොහොමද ප්‍රසාදට පොඩ්ඩක් ඉඩ දෙන්න. ඔව් ප්‍රසාද පොඩ්ඩක් ඉඩ දෙන්න. මොකද අද මව්බිම් පුවත්පතම වාර්තාවක් ගෙනනම එහෙම උන්මත්තකයේ ඉන්න ඕන පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. ඒක නිසා මේ විදිය චරිත ජාතික ලයිස්තුවට පත් කරපු උදවිය පිළිබඳව තීරණයක් ගන්න ඕනේ කියලා මුයිගමුව කුරුණ ශාන්ත ආනාදේව මැදිරියේ මීසම් සේවක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. උන්මත්තකයේ ඉන්න පාර්ලිමේන්තුවේ නෙවෙයි හරින් දැන්වත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. හරින් ප්‍රනාන්දු වැනි අය ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යවූ දේශපාලන පක්ෂවල නායකයන් ඔහු කළ මේ ප්‍රකාශවල වගකීම බාරගත යුතුයි. හිතට එන හැමදේම ඔහේ කියන්නේ උන්මත්තකයෝ. උන්මත්තකයෝ ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ නෙවෙයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන හොයා බලන එක හොඳයි. නමුත් කලිනුත් හොයා බලුවා. ඔබට මතකද කලිනුත් මේ වගේ ප්‍රකාශයක් අපහාස කිරීමක් කරලා සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක හරින් ප්‍රනාන්දු මහත්මයා ගිහිල්ලා සමාව ගත්තයි කියනවා ගත්තේ නැහැ කියන එක දේවල් කිව්වා. ඉතින් ඒ එහෙම ඇවිල්ලත් ටයර් පොල් පෙනී ඉඳලා මාධ්‍ය වලට ගිහිල්ලා එහෙම ඇවිල්ලත් කරපු සමහර ප්‍රකාශ ගැන කතෝලික සභාව හිටියේ කනස්සල්ලේ.
හරිම් ප්‍රාන්ත මහත්මයා ඒක ඇවිල්ලත් කිව් සමහර කාරණා කරේ කාර්ය වහන්සේට අපහසු ආකාරයි. ඉන් පසුව ආපහු ඒක පාඩම ඉගෙනගෙන නැහැ. ආපහු දැන් මේ වෙන දෙයක් කරනවා. ආපහු සජිත් ප්‍රේමදාස මහත්මයා ගිහිල්ලා කාර්යතුමා මුණ ගැහිලා ආපහු ඡායරූප ගන්නවද? ඒකද විසඳුම? ඊට වඩා සංවාදශීලීව මේ ගැන කතා කරන්න ඕනේ නැද්ද? මොකද මම කියන්නේ දැන් මේක ඕනම පක්ෂයක වෙන්න පුළුවන්. නමුත් දැඩි තීන්දුවක් ගන්න ඕනේ මේ වගේ කාරණයකදී රටේ ආගමික නම් විශේෂයෙන් පාස්කු විරෝධ ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කරන්න කාර්යාලය වහන්සේ සෑහෙන වෙහෙසක් ගත්තා. ඒක පක්ෂ ભેදකින් තොර හැමෝම පිළිගන්නවා. එවැනි කෙනෙකුට මෙවැනි අපහාසයක් කිරීම මත සමාජ අනුමත කරන්නේ නැහැ. හරිම් ප්‍රනාන්දු මහත්මයා ඡන්ද වේලාවෙත් මැතිවරණ වේදිකාවලත් මේ විදිහම ප්‍රකාශ කළා. ඊට පස්සේ තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ලැබෙන්නේ. නිසයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ ගැටලුව පිළිබඳව අවධානය යොමු කරන්නේ. එක්නැලිගොඩ පැහැර ගැනීමට ගෝඨාභය උපදෙස් දුන් බව කියන්නේ ඊශානි බලපෑම් කළා. දිනමින පුවත්පත අද වාර්තා කරන්නේ යුද හමුදා බුද්ධි බලකායේ බලයලත් නිලධාරී අයියසාමි කරපු ප්‍රකාශය දේශපාලන පරිගැනීම පිළිබඳ කොමිසමේ. අපි අරුණ පුවත්පතට අවධානය කරනවා. අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන පුවත් ඉක්මනින් කියන්න කැමති. පාතාලේ වත්කම් හොයන්න විශේෂ පොලිස් ඒකකයක් වෙනම පොලිස් ඒකකයක් තිස්ස රවීන්ද්‍ර පෙරේරා වාර්තා කර සිටින්නේ. ඊළඟට පොලිසිය ගැන කිව්වම ඉතිහාසයේ පළමු වතාවට නියෝජ්‍ය පොලිස්පතිවරියක් බිහි වෙන්න නියමිත බව තිස්ස රවීන්ද්‍ර පෙරේරා වාර්තාවක් ගෙනනවා. දැනට ඉන්න ඉහළම තනතුරේ කාන්තාව එහෙම නැත්නම් පොලිස් නිලධාරීනි මේ සඳහා පත් කරන්න කියලා තමයි නම් කරවන්න කියලා තමයි පොලිස් කොමිසම දන්වා තිබෙන්නේ. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 9 දෙනාගෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය නම් කර එවන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්මයාට දැනුම් දීලා තිබෙනවා ජාතික පොලිස් කොමිසම. යනුව ළමාහා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන බිම්සානි ජයසිංහාරච්චි මහත්මිය තමයි දැනට සුදුසුකම් මතින් ඉදිරියෙන්ම ඉන්නේ. යනුව ඇය ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි තිස්ස රවීන්ද්‍ර පෙරේරා අරුණ පුවත්පතට කියන්නේ. පොලිස් ඉතිහාසයේ මීට කලින් හිටපු ඉහළම කාන්තා තනතුර තමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර ලැබලා විශ්‍රාම ලැබුවේ ප්‍රමිලා දිවාකර මහත්මිය. එතකොට මේක අලුත් වාර්තාවක් වෙයි. ඊළඟට අපි අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන තවත් පුවත් කිහිපයකට අවධානය යොමු කරනවා. දඹුල්ලට ඊයේ එළවලු කිලෝ 35 ලක්ෂයක් ඇවිත් කියලා වාර්තා කරන්නේ සුනිල් රූපසිංහ පල්ලේපොළ ඉඳලා. ඒ නිසා මේ දවස්වල තියෙන එළවලු මිල තා පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි යාපනය ආදී බොහෝ ප්‍රදේශවල හොඳට එළවලු වගා කරලා තියෙනවා. මේ වැස්ස දිගට තිබුණොත් එළවලු මිල ආයෙ වෙනස් වෙන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කර සිටිනවා. පාසල් දරුවන්ට වෙන් කළ කෝටි 25න් 7.5ක වැඩක් ගෙන නැහැ. මේ අරුණ පුවත්පතට අජිත් තලහකෝන් ගෙනෙන වාර්තාව පාසල් සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව දියුණු කිරීම සඳහා 2008-2019 වසර දෙක සඳහා අයවැයෙන් රුපියල් කෝටි 45ක මුදලක් වෙන් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකෙන් පාවිච්චි කරලා තියෙන කෝටි 20ක් විතරයි. කෝටි 25ක් ආපහු හරිලා ගෙනල්ලා තියෙනවා. ඊළඟට මේ තවත් පාඩුවක් ගැන කතාවක්. තෙල් ගොඩක් බෑමේ ප්‍රමාදයෙන් සංස්ථාවට කෝටි 48ක් පාඩුයි. නල මාර්ග 5න් දෙකක්ම කැඩිලා. නිරන්ත මధుරාවල වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට තෙල් නැව් වලින් මෙරටට තෙල් ගොඩ බෑමේදී සිදුවන ප්‍රමාදයන් වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉකුත් පසුවසරේදී නැව් සමාගම් වලට ගෙවීමට සිදුව ඇති මුදල ප්‍රමාද ගාස්තුව විතරක් රුපියල් 48 කෝටි 80 ලක්ෂයක් බව විගණන අංශ සඳහන් කර සිටිනවාලු. එතකොට මේක ගැන කිව්වම මේ අද මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි දැන් LNG එහෙම නැත්නම් ස්වාභාවික ගෑස් පිළිබඳව එහෙම නැත්නම් පහුගිය අවුරුදු 5 මාරක කාලයේ සීමාව තුළ පහුගිය අවුරුදු 5ක කාල සීමාව තුළ මෙගාවොට් 300ක් විතරයි ජාතික පද්ධතියට එකතු වෙලා තියෙන්නේ. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. LNG එහෙම නැත්නම් ස්වාභාවික ගෑස් විදුලි බලාගාරයක් පිළිබඳව අවුරුදු 13ක් තිස්සේ කතාවක් තිබුණා. හැබැයි ඩලස් රහපෙරුම අමාත්‍යවරයා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා වසර 13ක් කතාවක් පමණක් වූ LNG 2023 දී ජාතික විදුලි ජනන පද්ධතියට එකතු කරනවා කියලා ඔහු සඳහන් කරනවා. මේ වෙනුවට පුනර්ජනනීය විදුලියෙන් ලබා ගන්න දායකත්වයේ මෙගාවොට් 900ක් විතරයි. 2023 දී මේ තත්ත්වය දෙගුණයක් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. 2023 වන විට අපි බලාපොරොත්තු වෙනවා මේ LNG බලාකාර එකක් නෙවෙයි දෙකකට යන්න බලාපොරොත්තු වෙන. තුලින් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු LNG දායකත්වයේ සපයන්නම් කියලා ඔහු සඳහන් කර සිටිනවා. ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා. අපි විරාමයක් ලබමු. රයිගම් ටෙලි සම්මාන වල පැවැත්වුණා. රයිගම් ටෙලිස් විශිෂ්ටතම නළුවා ආනන්ද නිලිය ශලනි අද ජාතික පුවත්පත් බොහොමයක වාර්තා කරනවා. ස්වාධීන රූපවාහිනියේ ගිරිදේවී නාට්‍යෙත් රඟපාන ශලිනිට අපි සුබපැතුම් එක් කරනවා. රයිගම් ටෙලිස් හොඳම නිලිය බවට පත්වීම හොඳම නිලිය සහ ජනප්‍රිය නිලිය බවට පත් වුණා. සුබපැතුම්. ඊළඟට අපි යනවා
අද මව්බිම් පුවත්පත ගෙනෙන විශේෂාංග ලිපියකට අපි මේ රට අලුතෙන් හදන්න ඕනේ කියලා මේ ප්‍රකාශ කරන්නේ මහා කුඹලා අජිත් පෙරේරා විසංවාද අද අනුෂා රාජපක්ෂයි වාර්තා කර සිටින්නේ. ඔබට මතක ඇති මේ අජිත් පෙරේරා මහත්මයා ස්වාධීන රූපවාහිනියේ දොරමඩලා වැඩසටහනේදී ඉතාමත්ම ආකර්ශනීය අදහස් ඇරෙන අදහස් ඉදිරිපත් කළා. ඔහු ඊට පස්සේ රටේම අපදානයට ලක්වෙච්ච චරිතයක් බවට පත් වුණා දොරමඩලාවට පැමිණීමෙන් පස්සේ. මේ බිම ලෝකයේ මිල අධිකම සංචාරක බිම කරන්න බැරි නෑ. මහ මිනිසුන් බිහි කරන්න ගන්න පවතින විකෘතිය නැති කළ යුතුයි. මහ මිනිසුන් බිහි කරන්න පවතින විකෘතිය නැති කළ යුතුයි. ගෝඨාභය කියන්නේ පවතින ක්‍රමය වෙනස් කරන්න කැමති කෙනෙක්. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න මැටි කර්මාන්තයට පුළුවන්. මොකද මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයා කියපු කතාවක් තමයි මැටි බෝතල් හදලා ආර්ථිකය ගොඩනගන්න බෑ කියලා. හැබැයි මේ මහා කුඹලා කියනවා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න මැටි කර්මාන්තයට පුළුවන්. අපේ ජනතාව ආර්ථික වශයෙන් වගේම චින්තනයේ ඉන්නේ එකම තැනක. තුන් වේලටම බත් කන මිනිස්සුන්ට මැටි බලඳේ බත් හුරු කරන්න බැරි ඇයි? බත් කන්න හුරු කරන්න බැරි ඇයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ක්‍රීඩා පුවතක් තියෙනවා ප්‍රසාද් ගාව. මම ක්‍රීඩා ප්‍රවෘත්ති කීපයක් තියෙනවා. දැන් අපි කෙටියෙන් කෝ රංගන හේරාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් ලබා දෙනවා. විශේෂයෙන්ම බංග්ලාදේශ එංගලන්ත සංචාරය මුල් කරගෙන ඔහු හිටපු දක්ෂ දඟපොන්දේවනෙත් ඒ වගේම අකිල ධනංජයගේ ග්‍රහණම ඉවත් වෙලා තියෙනවා. වසරක තහනම් කල ඉවත් වෙලා නැවතත් ඔහු පිටිට දෙනවා. ඒකත් මම හිතන්නේ හොඳ ප්‍රවෘත්තියක් ක්‍රීඩා ලෝකෙ. ඒ වගේම ලෝකයේම ජනප්‍රියම පාපයි සවාරියෙන් ප්‍රංශ පාපයි සවාරිය අවසන් අදියර මම හිතන්නේ අද පැවැත්වීම නියමිතයි. පොගාචෝවගේ කියන යෝන් ක්‍රීඩකයා තමයි තප්පර 97ක ඉදිරියෙන් ඉන්නේ ඔහුගේ දෙවෙනියට වඩා. අද දවසේ තුල මේ තප්පර 97 ජයග්‍රහණය ඔහුට ළඟා කරගෙන හැකි වේද යනු තමයි පන්සවාරි ජයග්‍රහණය කරන්න පුළුවන් එක. මොකද පන්සේ තියෙන සුන්දරත්වය හැම දෙයක්ම පන්සවාරි හරහා උන් ලෝකයට ගෙනියන නිසා ඉතාමත්ම ලස්සන පාවලි සවාරිය තමයි පන්ස පාවලි සවාරිය. කාටුන් බලමුද එහෙනම් අපි? සමන්ජි ලියනාරච්චි අන්දින කාටූනේ මව්බිම් පුවත්පතෙන් තෝරගන්නවා. බන්දුලු ගුණවර්ධන වෙළඳ ඇමතුමා කියනවා සහල් හිඟයක් නෑ. සල්ලි හිඟයක් තියෙන්නේ සර්. ඔව් ඒ වෙළඳ ඇමතිවරයා කියු කතාවම අනුව මේ දිනමින පුවත්පතේ දර්ශනගේ කාටූනය මෙන්න හැංගිලා බලන් ඉන්නවා තාප්පෙට මුවා වෙලා කෙනෙක්. මෙන්න සාමාන්‍ය ජනතාව නියෝජනය කරන කෙනෙක් යනවා සහල් මිල බර තියාගෙන යද්දි මෙන්න වැටෙන එකපාරටම පොල් ගෙඩියක් රුපියල් 100 ඔලුවට වැටෙන්නේ. හැබැයි අර කිව්ව කෙනා කවුද අර හැංගිලා ඉන්නේ බන්දුල වන්දනමතුමා වගේ තමයි. හැබැයි පොඩ්ඩක් කොණ්ඩෙන් නම් පේන්නේ. මව්බිම් පුවත්පතට මරිසිපාල අඳින්නේ MD වීරරත්න. මරිසිපාල කියන්නේ පොකට් කාටූන් එකක්. අකිල විරාජ් කියනවා එයා ඉවත් වෙන කතා බොරුලු. ඒක තමයි. අපි ඒත් බැලුවා. මෙන්න කුඩා දරුවන් දෙදෙනෙක් තොටිලි දෙකක් ඉඳන් දැන් මේ සෙල්ලම් බඩු වලින් ගහ ගන්නවා. අරුණ පුවත්පතේ හසන්ත විජයනායක. අපි කියවනේ සමහර දේශපාලඥයොත් මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කුඩා දරුවන් වගේ කියලා. මෙන්න එක තොටිල්ලක ඉන්නවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බෝලෙන් ගහනවා. මේ පැත්තේ තොටිල්ලේ ඉන්නවා පොලිස්පති දැන්ට තහනම් ලක්ලා තියෙන පුයි ජයසුන්දර මහත්මයා. ඔහුත් දැන් සෙල්ලම් බඩුවකින් ගහනවා. පාස්කු කොමිසම බලාගෙන ඉන්නවා. රංචගොඩ ළමයා කවි කියන්නේ කට කහනවට කොවිඩ් වසංගතයට හසු වීම නිසා ලොවම අකර්මණ්‍යව ඇති මේ සමයේ හොඳ ආදායමක් ලබනට අප නයනයෙන් ශ්‍රී ලංකාව සමත් වීම සුබ ලකුණක්. ඒ తත්වය ඉදිරියටම රැගෙන ගියොත් රටේ ආර්ථිකයයි යහපත් වෙන්නේ. නෑ බෑ නැතුව ඕ පුළුවන් බවම සිතා යුතුයකම කරමු හෙට එච්චර කලුවර නෑ. මේ දවසේ පද 4 මව්බිම් පුවත්පතට එක්සත් ජාතිපක්ෂ අර්බුදය ගැන විදු අබේනායක ගොනු කරන්නේ නවීන් පැදුර අකුලාගෙන යයි ගෙදර කරුත් සිහි කරයි අනියත බව සසර රුවන් දෙවෙනි පුටුවේ සතුටින් ඉතිර රනිල් තවම ඇත මුල් පුටු වෙම වැතිර. හුරේරා කාටුනේ නිර්මාණය කරන්නේ හසන්ත විජයනායක අරුණ පුවත්පතට දැනට කහටොන් 30කට වඩා අත්අඩංගුවට අරගෙනලු. කහවලට වෙනම පොලිස් කාර්යාංශයක් පිහිටවන්න වෙයිද සර්? මම දැන් පොල් ගැන කතා කරනවා මේ දවස්වල කාටුන් ශිල්පීටත් හොඳ මාතෘකාවක්. අරුණ පුවත්පතට සුමතිපාල ජෝතිපාලගේ කාටුන සෙල්ලන්ද කොල්ලෝ අපේ ගමේ පොල් කඩන ජෙමාගේ ගාන බැහැලා අද මාත් එක්ක පැනලා hina වුණා කියලා කියනකොට මෙන්න සගයා කියනවා ඇයි දන්නේ නැද්ද? නැන්දේ දැන් පොල් කඩනවනේ රාජ්‍ය ඇමතිතුමා. අපි අද නික්මෙන්න සූදානම්. ඒ නික්මෙන්න අර රංචගොඩ ළමයා කියපු කතාවක් නැවත වතාවක් සිහිපත් කළා. ඒ තමයි නෑ බෑ නැතුව ඕ පුළුවන් බවම සිතා
යුතුයකම ඉටු කරමු. හෙට එච්චර කලවර නෑ. නැවත මේක කිව්වාට නැවත මතක් කළාට කමක් නෑ. නෑ බෑ නැතුව ඌ පුළුවන් කියලා හිතලා මේ සතිය වැඩ කරමු. ජීවිතේ වෙනස් වෙන හැටි සතියන්ත වෙද්දි දැක ගන්න පුළුවන්. ඔබට නිරුපද්‍රිත සහ නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු. ඔබට ආයුබෝවන්.